සාදරයෙන් පිළිගන්නවා YouHub YouTube channel එකට. උසස් පෙළ තාක්ෂණවේදී විෂය ධාරාවේ සයන්ස් ෆෝ ටෙක්නොලොජි කියන විෂයේ චුම්බක ශාස්ත්‍ර කියන කොටස තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ චුම්බක ශාස්ත්‍රය කියන පාඩම ගත්තොත් එහෙම ටිකක් දිග පාඩමක්. ඒක නිසා තනි වීඩියෝ එකකින් සම්පූර්ණ පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වීඩියෝ කිහිපයකින් මේ සම්පූර්ණ පාඩම කොටස් වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි අද මේ විදිහට ඔයාලට ගේන්නේ. ඉතින් ඔයා තාමත් අපේ YouHub YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මේ දැම්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එහෙම වුණොත් මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට notification එක ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ science for technology Telegram group එකට join වුණේ නැත්නම් මම පහළ description එකේ link එක දාලා තියන්න. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාට අපේ Telegram group එකට join වෙන්නත් පුළුවන්. එතකොට අපි මුලින්ම අඳුන ගන්න ඕනේ චුම්බක ශාස්ත්‍රයක් කියන්නේ මොකද්ද සහ චුම්බකයක් කියන්නේ මොකද්ද කියලා. චුම්බකයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් යකඩ කුඩු හරි එහෙම නැත්නම් යකඩ කුඩා යකඩ කැබලි හරි ආකර්ෂණය කරගන්න පුළුවන් දෙයකට අපි කියනවා චුම්බකයක් කියලා. එතකොට මේ චුම්බක හදලා තියෙන්නේ චුම්බක ද්‍රව්‍ය වලින්. එතකොට මේ යකඩ වගේ දේවල් ආකර්ෂණය කරගන්න ද්‍රව්‍ය වලට අපි කියනවා චුම්බක ද්‍රව්‍ය. එහෙම නැත්නම් තවත් චුම්බකයක් සමග ආකර්ෂණය හරි විකර්ෂණය වෙන හරි ද්‍රව්‍යයකට අපි කියනවා චුම්බක ද්‍රව්‍ය කියලා. එහෙම වෙන්නේ නැති ද්‍රව්‍යයට අපි කියනවා චුම්බක නොවන ද්‍රව්‍ය කියලා. එතකොට මේ චුම්බක ගත්තට පස්සේ චුම්බකයක් ආකාර කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. ස්ථිර චුම්බක තියෙනවා. ඒ වගේම විද්‍යුත් චුම්බක තියෙනවා. ස්ථිර චුම්බක කියන්නේ චුම්බකේ ස්ථිරයි. සහ විද්‍යුත් චුම්බක කියන්නේ අපි විදුලිය ලබා දීලා අපි නිර්මාණය කරගන්න චුම්බකයක්. එතකොට මේ ස්ථිර චුම්බක ගත්තාම ස්ථිර චුම්බක අපිට හැඩ ආකාර කිහිපයකින් නිර්මාණය කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. සමහර විට මෙන්න මේ විදිහට දණ්ඩ චුම්බක අපිට බලා ගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි මේ විදිහට U හැඩති චුම්බක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට අස්වල ආඩමක හැඩති චුම්බක බලා ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකෝණාස්ථාකාර හරස්කඩක් සහිත චුම්බක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහේ හැඩයක් සහිත චුම්බක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැඩ ආකාර කිහිපයකින් අපිට චුම්බක බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ චුම්බකයක් ගත්තට පස්සේ මේ චුම්බකයක මම උදාහරණයක් විදිහට මෙන්න මේ දණ්ඩ චුම්බකයක් මේ විදිහට ගත්තොත් එහෙම මේ චුම්බකයක ප්‍රධාන ද්‍රව දෙකක් තියෙනවා. ද්‍රව දෙකක් තියෙනවා. චුම්බක උතුර සහ චුම්බක දකුණ කියලා ප්‍රධාන වශයෙන් ද්‍රව දෙකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට චුම්බකයක් අරගෙන මෙන්න මේ චුම්බකය අරගෙන මේ චුම්බකයේ දණ්ඩ චුම්බකයක් මේ විදිහට අරගෙන මේ චුම්බකයේ හරියට මේ මධ්‍ය ලක්ෂයෙන් මෙන්න මේ විදිහට නූල් කෑල්ලකින් නිදහසේ එල්ලලා තිබ්බොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ චුම්බකය එක චලනය වෙලා නිශ්චල වෙනවා යම්කිසි අක්ෂයක් ඔස්සේ. හරි. එතකොට මේ චුම්බකයේ එක අක්ෂයක් ඔස්සේ එක දිශාවකට යොමු වෙනවා. එතකොට මේ චුම්බකය එහෙම යොමු වෙන්නේ උතුර සහ දකුණ කියන මේ දිශා දෙකට. එතකොට චුම්බකයේ උතුරු දිශාවට යොමු වන පැත්තට අපි කියනවා චුම්බක උතුර කියලා. සහ අනිත් පැත්තට අපි කියනවා චුම්බක දකුණ කියලා. එතකොට මේ විදිහට අපිට චුම්බකයේ ප්‍රධාන වශයෙන් ද්‍රව දෙකක් බලා ගන්න පුළුවන්. එතකොට මේ ඒකාකාර හැඩේ චුම්බකයන් ඒ වගේම අපිට මෙන්න මේ වගේ හැඩති. එහෙම නැත්නම් නිශ්චිත හැඩයක් නැති චුම්බකයක් අපිට ගත්තොත් මේ ද්‍රව දෙක හඳුනා ගන්න පුළුවන්. අපි මේ චුම්බකයේ මෙහෙම නිශ්චිත හැඩයක් නැති චුම්බකයක් අරගෙන ඒක යකඩ කුඩු ගොඩක මේ වගේ යකඩ කුඩු ගොඩක ගිල්ලලා ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ චුම්බකයේ හැමතැනම යකඩ උඩු තැවරිලා තියෙනවා. ඒ වගේම යම්කිසි විශේෂ ප්‍රදේශ දෙකක යකඩ කුඩු වැඩියෙන් තැවරිලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒතකොට මේ ප්‍රදේශ දෙක තමයි චුම්බකයේ උතුරු සහ දකුණු විදිහට අපිට අඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ කතා කරේ අපි චුම්බක සම්බන්ධයෙන්. ඒ වගේම තමයි චුම්බක ශාස්ත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? චුම්බක ශාස්ත්‍රයක් කියලා කියන්නේ මෙන්න මේ අපි කතා කරපු චුම්බකයක් යම්කිසි ප්‍රදේශයකට අපි අරගෙන ගියාට පස්සේ ඒ චුම්බකයේ මත බාහිර බලයක් ක්‍රියා කරනවා නම් අපි ඒ ප්‍රදේශය කියනවා චුම්බක ශාස්ත්‍රයක් කියලා. එතකොට වෙන විදිහකට කියනවා නම් චුම්බක ශාස්ත්‍රයකට අපි පිටතින් චුම්බකයක් අරගෙන ගියොත් එහෙම ඒ අපි පිටතින් අරන් යන චුම්බකයේ මත බලයක් ක්‍රියා කරනවා මෙන්න මේ චුම්බක ශාස්ත්‍රය මගින්. එතකොට චුම්බක ශාස්ත්‍රයක් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි ඇති. එතකොට මෙන්න මේ විදිහට චුම්බකයක් ගත්තට පස්සේ චුම්බකයක් ගත්තාම මේ චුම්බකය අවට නිර්මාණය වෙනවා
චුම්බක ශේෂ්ත්‍රයක්. එතකොට චුම්බකයක් මගින් අපිට චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට චුම්බකයක් නිර්මාණය කරන්න පුළුවන් මේ විදිහට දඟරයකට. එහෙම නැත්නම් පරිනාලිකාවකට විද්‍යුතය මේ විදිහට සපයලා අපිට චුම්බකයක් නිර්මාණය කරගන්න පුළුවන් විද්‍යුත් චුම්බකයක්. අපිට එතකොට මේ විදිහට විද්‍යුත් චුම්බකයක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මේ විද්‍යුත් චුම්බකය වලත් අපිට චුම්බක ශේෂ්ත්‍රයක් බලා ගන්න පුළුවන්. එතකොට අපි හිතමු මේ විදිහට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා. එතකොට මේ චුම්බක ශේෂ්ත්‍රයේ මතට අපි අරන් යනවා ධන ආරෝපණය. මොකක් හරි ධන ආරෝපණයක් චුම්බක ශේෂ්ත්‍රයේ මතට අරන් ගියාට පස්සේ මේ ධන ආරෝපණයේ මතට බලයක් ක්‍රියා කරනවා මේ චුම්බක ශේෂ්ත්‍රයේ මගින්. පැහැදිලිද? එතකොට මේ ධන ආරෝපණය චලනය වෙනවා. ධන ආරෝපණය යම්කිසි මාර්ගයක් ඔස්සේ චලනය වෙනවා. එතකොට මේ ධන ආරෝපණයේ චලනය වෙන මාර්ගය අපි කියලා කියනවා චුම්බක බල රේඛාවක් කියලා. පැහැදිලිද? යම්කිසි චුම්බක ශේෂ්ත්‍රයකට අපි ධන ආරෝපණයක් අරගෙන ගියොත් එහෙම ඒ ධන ආරෝපණය මත චුම්බක ශේෂ්ත්‍රය මගින් බලයක් ක්‍රියා කරනවා. ඊට පස්සේ මේ ධන ආරෝපණය මෙන්න මේ විදිහට යම්කිසි මාර්ගයක් ඔස්සේ චලනය වෙනවා. එතකොට මේ චලනය වෙන මාර්ගය අපි කියනවා එක චුම්බක බල රේඛාවක් කියලා. එතකොට මේ විදිහට යම්කිසි චුම්බක ශේෂ්ත්‍රයක චුම්බක බල රේඛා විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වෙනවා. එතකොට චුම්බක බල රේඛා කොයි විදිහටද චුම්බකයක් අවට නිර්මාණය වෙන්නේ කියලා අපි සාකච්ඡා. එතකොට මෙන්න මේ විදිහට දණ්ඩ චුම්බකයක් ගත්තොත් එහෙම මේ දණ්ඩ චුම්බකයේ චුම්බක උතුර මං ගන්නවා මේ විදිහට මේ පැත්තේ චුම්බක දකුණ ගන්නවා. එතකොට මේ චුම්බක බල රේඛා කියන ඒවා හැම වෙලාවෙම මේ දණ්ඩ චුම්බකයේ එහෙම නැත්නම් ඕනම චුම්බකයක චුම්බක උතුරෙන් පිටතට තමයි යොමු වෙලා තියෙන්නේ. චුම්බක උතුරෙන් පිටතට යොමු වෙලා තියෙන්නේ. ඒ වගේම චුම්බක දකුණ දෙසට තමයි චුම්බක බල රේඛා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට ගත්තොත් එහෙම චුම්බක උතුරෙන් චුම්බක බල රේඛා පිට වෙනවා. මෙන්න මේ විදිහට. ඒක චුම්බක දකුණ දෙසට චුම්බක බල රේඛා මේ විදිහට එනවා. එතකොට සමහර චුම්බක බල රේඛා තියෙනවා මේ උතුරෙන් පිට වෙන චුම්බක බල රේඛා මේ විදිහට ගිහිල්ලා චුම්බක දකුණට මේ විදිහට ළඟා වෙනවා. මේ විදිහට. එතකොට මේ උතුරින් පිට වෙන හැම බල රේඛාවක්ම උතුරින් පිට වෙන හැම චුම්බක බල රේඛාවක්ම චුම්බක දකුණට අනිවාර්යෙන්ම ළඟා වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. හරි? එතකොට උතුරින් පිට වෙන හැම චුම්බක බල රේඛාවක්ම චුම්බක දකුණට ළඟා වෙනවා කියලා කතාවක් නැහැ. සමාන බල රේඛා මෙන්න මේ විදිහට පිට වෙලා යන්න පුළුවන්. කොහොම හරි උතුරෙන් චුම්බක බල රේඛා පිටතට යොමු වෙනවා සහ දකුණට චුම්බක බල රේඛා දකුණ දෙසට යොමු වෙලා තියෙනවා. එතකොට මේ විදිහට චුම්බක උතුර ගත්තොත් එහෙම චුම්බක උතුරෙන් බල රේඛා පිටට විහිදෙනවා. ඒ වගේම චුම්බක දකුණ දෙසට බල රේඛා මේ විදිහට යොමු වෙනවා. හරි. එතකොට මේ චුම්බක උතුර සහ දකුණ තියෙනවා. එතකොට මේ චුම්බක දෙකක් එකිනෙකට ලං කරොත් එහෙම මේ විදිහට දණ්ඩ චුම්බක දෙකක් එකිනෙකට මෙහෙම ලං කරොත් එහෙම මේ චුම්බක දෙකේ සමාන ද්‍රව්‍ය අපි ලං කරොත් චුම්බක උතුරයි ලං කරොත් එහෙම සමාන ද්‍රව්‍යනේ සජාතීය ද්‍රව්‍ය. එතකොට මේ ද්‍රව්‍ය දෙක එකිනෙකට විකර්ෂණය වෙනවා. එතකොට චුම්බක දෙක එකිනෙකට විකර්ෂණය වෙනවා. හරි. මේ විදිහට එකිනෙකට විකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි විරුද්ධ ද්‍රව්‍ය චුම්බක උතුර සහ චුම්බක දකුණ මේ විදිහට ලං කරොත් එහෙම මේ චුම්බක දෙක එකිනෙකට ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි චුම්බක දකුණයි ලං කරත් විකර්ෂණය වෙනවා. සජාතීය ද්‍රව්‍යනේ. එතකොට විකර්ෂණය වෙනවා. එකිනෙකට සමාන ද්‍රව්‍ය ලං කරොත් විකර්ෂණය වෙනවා සහ විරුද්ධ ද්‍රව්‍ය ලං කරොත් ආකර්ෂණය වෙනවා. එතකොට අපි මේ විදිහට දණ්ඩ චුම්බක දෙක ලං කරොත් එහෙම සමාන ද්‍රව්‍ය මේ විදිහට ලං කරොත් එහෙම අපිට චුම්බක බල රේඛා ව්‍යාප්තිය බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. උතුරෙන් චුම්බක බල රේඛා ව්‍යාප්තිය පිට වෙනවා. එතකොට මේ විදිහට චුම්බක බල රේඛා
විකර්ෂණය වෙලා තියෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ බල රේඛාවට මේ බල රේඛා එකිනෙකට විකර්ෂණය වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශය අපිට චුම්බක බල රේඛා රහිත ප්‍රදේශයක් බලා ගන්න පුළුවන්. ඒකට හේතුව මේකෙන් චුම්බක බල රේඛා මේ විදිහට පිට වෙනවා. එතකොට මේ පැත්තෙමුත් මේ විදිහට පිට වෙනවා. ඒකට එකිනෙකට විරුද්ධ දිශාවට. එතකොට ඒවා කැපිලා යනවා. එතකොට මේ මෙන්න මේ ප්‍රදේශයේ චුම්බක බල රේඛා රහිත ප්‍රදේශයක් බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඒ වගේම තමයි මෙන්න මේ විදිහට විරුද්ධ රැව චුම්බක උතුර සහ චුම්බක දකුණ මේ විදිහට විරුද්ධ රැව එකිනෙකට ලං කරොත් එහෙම අපිට චුම්බක උතුරෙන් එන චුම්බක බල රේඛා චුම්බක දකුණට එනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට චුම්බක බල රේඛා ව්‍යාප්තියක් බලා ගන්න පුළුවන්. එතකොට වැදගත්ම දේ තමයි මේ මම මේ විදිහට ඇඳලා මේ චුම්බක බල රේඛා කවදාවත් එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ. ඒකට චුම්බක බල රේඛා දෙකක් එකිනෙකට කොයිම තැනකදීවත් ගෑවිලා තියෙන්නේ බෑ. හරි. ඒක තේරුම් ගන්න ඕනි. එතකොට අපි කතා කරා මේ චුම්බකයක් හදාගන්න පුළුවන් ස්ථිර චුම්බක තියෙනවා එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක තියෙනවා කියලා. එතකොට විදුලිය දීලා අපිට චුම්බකයක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා කතා කරා. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ විදිහේ පරිපථයක් මම නිර්මාණය කරොත් එහෙම මේ විදිහට කම්බි කෑල්ලක් අරගෙන ඒකට මෙන්න මේ විදිහට කෝෂයක් හෝ කෝෂ දෙකක් සම්බන්ධ කරලා ඉවරලා මෙන්න මේ විදිහට මේ කම්බිය මත මෙන්න මේ විදිහට තියෙන මාලිමාවක් තියලා එතකොට මෙතන මම ස්විච් එකක් සම්බන්ධ කරනවා. මාලිමාවක් තියලා තිබ්බහම මේ මාලිමාවේ කට්ට මෙන්න මේ විදිහට උතුරු දෙසට යොමු වෙලා තියෙන ආරම්භයේදී මේ ස්විච් එක ඔන් කරන්න කලින්. එතකොට මම මේ ස්විච් එක ඔන් කරොත් එහෙම ස්විච් එක ඔන් කරනකොට අපිට බලා ගන්න පුළුවන් මේ මාලිමාවේ කට්ට උත්ක්‍රමණය වෙනවා. ඒ කියන්නේ කට්ටේ දිශාව වෙනස් වෙනවා. එතකොට මේ මාලිමාවේ කටුව දිශාව වෙනස් වෙන්න නම් අනිවාර්යයෙන්ම මාලිමාවට බාහිර චුම්බක ක්ෂේත්‍රයකට බලපෑමක් තියෙන්න ඕනේ. එතකොට අපිට පැහැදිලි මේ කම්බිය ඔස්සේ ධාරාව අරගෙන යද්දී කම්බිය මගින් බාහිර චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒක නිසා තමයි මේ මාලිමාවේ කට්ටේ උත්ක්‍රමණයේ දිශාව වෙනස් වුනේ. හරි. එතකොට අපි බලමු මේ ධාරාවක් රැගෙන යන සන්නායකයක් අවට කොහොමද චුම්බක බල රේඛාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ විදිහට ධාරාවක් අරගෙන යන සන්නායකයක් මම ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට මේ ස්විච් එක ඔන් කරාට පස්සේ මේ කම්බිය ඔස්සේ ධාරාවක් රැගෙන යනවා. එතකොට මම මෙහෙම ගන්නම්. මේ පැත්තට මෙහෙම ධාරාවක් යනවා. එතකොට මේ කම්බිය අසල චුම්බක ක්ෂේත්‍ර ව්‍යාප්තිය චුම්බක බල රේඛා ව්‍යාප්තිය අපි සලකගොත් එහෙම මෙහෙම කම්බියට ලම්බක තලයක් ඔස්සේ අපි සලකගොත් එහෙම චුම්බක බල රේඛා ව්‍යාප්ත වෙන්නේ මෙන්න මේ ධාරාව රැගෙන යන කම්බියට වටා ගෝලාකාරව මෙන්න මේ විදිහට ගෝලාකාරව චුම්බක බල රේඛා. ඒතකොට චුම්බක බල රේඛා ආරම්භයේදී ළඟින් තියෙනවා. මෙතට ඈතට යන්න චුම්බක බල රේඛා අතර දුර වැඩි වෙනවා. හරි. එතකොට මේ ආරම්භයේ තියෙන චුම්බක බල රේඛා දෙකක් අතර දුරට වඩා ඈතට යන්න චුම්බක බල රේඛා අතර දුර මොකද වෙන්නේ? වැඩි වෙනවා. මම මේක තවත් පැහැදිලිව දුත් එහෙම ආරම්භයේදී තියෙනවා චුම්බක බල රේඛා දෙක අතර දුර අඩුයි. එතකොට ඈතට යන්න චුම්බක බල රේඛා අතර දුර මේ විදිහට වැඩි වෙනවා. හරි. එතකොට චුම්බක බල රේඛා ව්‍යාප්ත වෙන්නේ මේ විදිහට. එතකොට චුම්බක බල රේඛාවල දිශාව අපි සලකවුවොත් එහෙම අපි දිශාව මෙන්න මේකේ නම් දිශාව පිහිටන්නේ මේ අතට. එතකොට අපි චුම්බක බල රේඛාවල දිශාව හොයාගන්නේ දකුණත් නියමයේ කියන නියමේ පාවිච්චි කරනවා. එතකොට මෙතන දකුණත් නියමයේදී අපි මේ මහපට ඇඟිල්ල යොමු කරන්නේ මේ ධාරාවේ දිශාවට මහපට ඇඟිල්ල මෙහෙම තියාගෙන යොමු කරොත් එහෙම මේ අතේ අනිත් ඇඟිලි ටික තියෙනවනේ. ඒ අනිත් ඇඟිලි ටිකේ දිශාවෙන් තමයි හැම වෙලාවෙම චුම්බක ක්ෂේත්‍රයේ දිශාව අපිට ලැබෙන්නේ. එතකොට මේ විදිහට ධාරාවක් ඉහළට අරගෙන යන කම්බියක් බැලුවොත් එහෙම එතකොට ධාරාවේ දිශාවට මම මහපට ඇඟිල්ල මෙහෙම යොමු කරොත් එහෙම මේ අනිත් ඇඟිලි තියෙන්නේ මෙන්න මේ විදිහට මේ දිශාවට. එතකොට මේ දිශාවට තමයි චුම්බක ක්ෂේත්‍රය පිටන්නේ. එතකොට මෙහෙන් බැලුවොත් එහෙම මෙහෙන් ඉවතර එනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රය ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි පිටන්නේ. මේ පැත්තෙන් ඇතුල් පැත්තට. මෙහෙන් ඇතුල් පැත්තට සහ මෙහෙන් ඉවතර තමයි පිටන්නේ. හරි. මෙහෙම. හරි. එතකොට
ධාරාව පහළට අරන් ගියොත් එහෙම ධාරාව පහළට අරන් යනවා. එතකොට මෙහෙම මහපට ඇඟිල්ල පහළ දිශාවට යොමු කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන අනිත් ඇඟිලි වලින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. එතකොට එහෙම ගත්තොත් එහෙම චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ අතට පැහැදිලිනේ. එතකොට මේ දිශාව තවදුරටත් පැහැදිලි කරොත් එහෙම මෙන්න මේ විදිහට වෘත්තාකාර කම්බි පුඩුවක මේ විදිහට ධාරාවක් අරගෙන යනවා නම් ධාරාවක් අරගෙන යනවනේ. ඒතකොට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ මෙන්න මේ විදිහට. අපි ධාරාව අරගෙන යන දිශාවට මෙන්න මේ විදිහට මහපට ඇඟිල්ල යොමු කරොත් එහෙම මේ පැත්තෙන් චුම්බක ක්ෂේත්‍රය වෙන්නේ ඇතුල් පැත්තට. හරි පැහැදිලිනේ. ඒතකොට කම්බියෙන් පිටත චුම්බක ක්ෂේත්‍රයේ පිටන්නේ ඇතුල් පැත්තට. ඒතකොට ඇතුල් පැත්තට චුම්බක ක්ෂේත්‍රය පිටනවා කියලා සලකුණු කරන්න අපි මෙන්න මේ විදිහට කතර ලකුණක් යොදා ගන්නවා. හරි ඇතුල් පැත්තට. ඒ වගේම මේ පුඩුව ඇතුල් පැත්ත බැලුවොත් එහෙම චුම්බක ක්ෂේත්‍රය පිටන්නේ තලයෙන් ඉවතට. ඒතකොට තලයෙන් ඉවතට චුම්බක ක්ෂේත්‍රය පිටනවා කියලා අපි අඳුන්වන්නේ මෙන්න මේ විදිහට තිත් ලකුණ. හරි තිත් ලකුණ. ඒතකොට පුඩුව ඇතුළ හැම වෙලාවෙම චුම්බක ක්ෂේත්‍රය තලයෙන් ඉවතට යොමු වෙනවා. සහ පුඩුවේ පිටත ප්‍රදේශයේ චුම්බක ක්ෂේත්‍රය තලයේ දෙසට තලයෙන් ඇතුළු දෙසට මේ විදිහට යොමු වෙනවා. මේ හැම තැනම මේ විදිහට චුම්බක ක්ෂේත්‍රය පිහිටනවා. හරි අපි මෙච්චර වෙලා කතා කරේ චුම්බක ක්ෂේත්‍රයක් කියන්නේ මොකද්ද? ඒ වගේම චුම්බකයක් කියන්නේ මොකද්ද? සහ චුම්බකයක් අවට චුම්බක ක්ෂේත්‍ර බල රේඛා ව්‍යාප්තිය සම්බන්ධයෙන් තමයි මෙච්චර වෙලා කතා කරේ. ඒකෝට අපිට චුම්බක ක්ෂේත්‍ර පාඩමේදී අපිට ප්‍රධාන වශයෙන් තව ප්‍රධාන පද දෙකක් සම්බන්ධව ඉගෙන ගන්න තියෙනවා. චුම්බක ශ්‍රාවය සහ චුම්බක ශ්‍රාව ඝනත්වය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න තියෙනවා. ඒකෝට අපි බලමු චුම්බක ශ්‍රාවය කියන්නේ මොකද්ද කියලා. මම මේ විදිහට උදාහරණ විදිහට මෙන්න මේ විදිහට චුම්බක බල රේඛා ව්‍යාප්තියක් සලකනවා. එතකොට චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ අපි මෙන්න මේ විදිහට වර්ගඵලයක් සලකවුවොත් එහෙම මෙන්න මේ විදිහේ ඒකක වර්ගඵලයක් සලකවුවොත් එහෙම මේ ඒකක වර්ගඵලය හරහා යන චුම්බක බල රේඛා ප්‍රමාණය සම්බන්ධ මිනුමක් තමයි චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ. එතකොට චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ මේ ඒකක වර්ගඵලයක් කරා යන චුම්බක බල රේඛා ප්‍රමාණය සම්බන්ධ මිනුම. එතකොට චුම්බක බල රේඛා ප්‍රමාණය වැඩි නම් මේ වර්ගඵලය හරහා යන මේ චුම්බක ශ්‍රාවය අපි ෂයි කියලා හඳුන්වනවා. ෂයි කියන අගේ වැඩි වෙනවා. ඒ වගේම චුම්බක බල රේඛා අඩුයි නම් ෂයි කියන අගේ කියන චුම්බක ශ්‍රාවය අඩුයි. ඒ වගේම තමයි චුම්බක ශ්‍රාව ඝනත්වය. චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය අපි B කියලා සංකේතවත් කරනවා. ඒතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ මේ ඒකක වර්ගඵලය හරහා පවතින චුම්බක ශ්‍රාවයට තමයි චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ. ඒතකොට චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ මේ ඒකක වර්ගඵලයක් කරහා යන චුම්බක බල රේඛා පිළිබඳ මිනුමක්. හරි මිනුම. ඒ වගේම චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් කරහා පවතින මේ චුම්බක ශ්‍රාවය. ඒතකොට චුම්බක ශ්‍රාවය අපි මනිනවා ඒකක වෙන්නේ වේබර්. වේබර් කියන එකකින් තමයි චුම්බක ශ්‍රාවය වයින්නේ. ඒ වගේම චුම්බක ශ්‍රාව ඝනත්වයම ඉන්නේ වර්ග මීටරයට වේබර් කියලා. වර්ග මීටරයට වේබර්. එතකොට අපි මේක ටෙස්ලා කියන එකකින් හඳුන්වන්න පුළුවන්. ටෙස්ලා කියලා හඳුන්වන්න. වර්ග මීටරයට වේබර් එහෙම නැත්නම් ටෙස්ලා. හරි. එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය අපිට මෙහෙම ලියන්න පුළුවන්. චුම්බක ශ්‍රාව ඝනත්වය B සමානයි චුම්බක ශ්‍රාවයේ බෙදීම සලකන ලබන වර්ගඵලය මම ගන්නවා A කියලා. හරි. ඒතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ ඒකක වර්ගඵලයකට තියෙන චුම්බක ශ්‍රාවය. චුම්බක ශ්‍රාවය කියන්නේ ඒකක වර්ගඵලයක් කරා පවතින චුම්බක බල රේඛා පිළිබඳ මිනුම. බල රේඛා වැඩි නම් චුම්බක ශ්‍රාවය වැඩි, බල රේඛා අඩු නම් චුම්බක ශ්‍රාවය අඩුයි. හරි අපි ඊළඟට බලමු මේ ධාරාවක් රැගෙන යන සන්නායකයක් අවට කොහොමද චුම්බක ශ්‍රාව ඝනත්වය විචලනය වෙන්නේ එහෙම නැත්නම් වෙනස් වෙන්නේ කියලා. ඒකට මම උදාහරණයක් විදිහට ගන්නවා මේ විදිහට ධාරාවක් රැගෙන යන සන්නායකයක් I කියලා ධාරාවක්. එතකොට මේ I කියලා ධාරාවක් රැගෙන යන සන්නායකයක් අවට මම ලක්ෂයක් සලකනවා P කියලා. එතකොට අපි දැන් හොයන්න යන්නේ මේ P කියන ලක්ෂයේ චුම්බක ශ්‍රාව ඝනත්වය කොහොමද කියලා. හරි. එතකොට මේ P කියන ලක්ෂයේ චුම්බක ශ්‍රාව ඝනත්වය මම සලකනවා ඩෙල්ටා B කියලා.
එතකොට මේ ඩෙල්ටා B ගණනය කරන්න නියමයක් ඉදිරිපත් වෙලා තියෙනවා බයෝස්වාට් නියමය එහෙම නැත්නම් බයෝසාවා නියමය කියලා. එතකොට මේ බයෝසාවා නියමයෙන් පුළුවන් අපිට මේ පීලක්ෂයේ චුම්බක ශ්‍රාව ඝනත්වය ගණනය කරන්න. එතකොට මෙන්න මේ ධාරාව රැගෙන යන කම්බිය මට පුළුවන් මෙන්න මේ විදිහට ඊටාම කුඩා අංශු මාත්‍ර වලට කඩන්න. ඒ කියන්නේ කුඩා කෑලි වලට මෙන්න මේ විදිහට කඩන්න. එතකොට එක කුඩා කෑල්ලක දිග මං ගන්නවා ඩෙල්ටා L කියලා. ඩෙල්ටා L කියලා ගන්නවා. හරි. එතකොට මේ කුඩා කෑලි වලට කැඩුවට පස්සේ මේ මුළු කම්බියම මෙතන P කියන ලක්ෂයේ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ මෙන්න මේ එක් කම්බි කෑල්ල මගින් එක් ඩෙල්ටා L කියන දිග මගින් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වවල සම්පූර්ණ එකතු. එතකොට මෙතනදී මේ පොඩි කෑල්ලෙන් ඇති කරනවා මේ පොඩි කෑල්ලෙන් ඇති කරනවා එහෙම මේ හැම කෑල්ලකින්ම යම්කිසි චුම්බක ශ්‍රාව ඝනත්වයක් මෙතන ඇති කරනවා. එතකොට මේ චුම්බක ශ්‍රාව ඝනත්වවල එකතුව තමයි මෙතන ඩෙල්ටා B කියලා කියන්නේ සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ. එතකොට මම මෙතන චුම්බක ශ්‍රාව ඝනත්වය සම්බන්ධයෙන් අගයක් ගන්න බයෝස්වාට් නියමයේ කොහොමද ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා පැහැදිලි කරන්න. එතකොට මේ ඩෙල්ටා L කියලා මෙන්න මේ එක දිගක් කොටසක් මම සලකනවා. හරි. මේ කොටසක් සලකනවා. පොඩි කොටසක් ඩෙල්ටා L කියලා දිගක්. එතකොට මේ ඒ පොඩි කොටසේ ඉඳලා මේ ලක්ෂයේ ඉඳලා මෙන්න මේ P ලක්ෂයට දුර මම ගන්නවා සිම්පල් R කියලා. සිම්පල් R කියලා. එතකොට මේ මෙන්න මේ ලක්ෂයේදී මෙන්න මේ ඩෙල්ටා L කොටසේදී ධාරාව දිශාව අපිට හොයාගන්න පුළුවන්. ධාරා දිශාව මේ වෙනස් වෙනවනේ. කම්බිය දිශාවන ධාරා දිශාව අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ අදාළ ලක්ෂයට අඳුන් ලබන ස්පර්ශකයක්. මේක කෙලින් තියෙන්න ඕනේ. මෙන්න මේ ස්පර්ශකයේ දිශාව තමයි ධාරාවේ දිශාව වෙන්නේ. එතකොට මේ ලක්ෂයේදී ධාරාවේ දිශාව වෙන්නේ මෙන්න මේ දිශාව. හරි. එතකොට මේ ධාරාවේ දිශාව සහ මේ P ලක්ෂයට මේ ලක්ෂයේ ඉඳලා අඳුන් ලබන රේඛාව අතර කෝණය මම ගන්නවා θ කියලා. හරි. θ කියලා. ඔන්න ඔය ටික මම ලකුණු කරනවා. ඊට පස්සේ මේ බයෝස්වාට් නියමයෙන් කියන්නේ මේ ඩෙල්ටා B කියන එක ඩෙල්ටා B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය කියන එක අනුලෝම සමානුපාතිකයි ලු මෙන්න මේ කම්බිය ඔස්සේ රැගෙන යන ධාරාවට. හරි. I කියන එකට අනුලෝම සමානුපාතිකයි. ඒ වගේම මේ ඩෙල්ටා B අනුලෝම සමානුපාතිකයි ලු මෙන්න මේ θ වල sin නගේන. θ කියන්නේ ධාරාව රැගෙන යන දිශාව සහ මේ අදාළ ලක්ෂයේ ඉඳලා P ලක්ෂයට ඇඳි රේඛාව අතර කෝණය තමයි θ කියන්නේ. ඒ θ වල sin නගයට අනුලෝම සමානුපාතිකයි sin θ. ඒ වගේම මෙන්න මේ ඩෙල්ටා L අපි සලකපු කුඩා දිගට අනුලෝම සමානුපාතිකයිලු. ඩෙල්ටා B කියන එක අනුලෝම සමානුපාතිකයි ඩෙල්ටා L ට. හරි. ඒ වගේම මෙන්න මේ ඩෙල්ටා B අනුලෝම සමානුපාතික ප්‍රතිලෝම සමානුපාතිකයිලු. ප්‍රතිලෝම සමානුපාතිකයිලු මෙන්න මේ R කියන එකේ වර්ගයට. ඒ කියන්නේ මේ දුරේ වර්ගයට. R කියන එකේ වර්ගයට. හරි. ඒතකොට අපිට මේ ටික ලියන්න පුළුවන් එකට ඩෙල්ටා B කියන එක අනුලෝම සමානුපාතික වෙනවා මෙන්න මේ තුනටම අනුලෝම සමානුපාතිකයි. ඒ වගේම එක යට R ට ප්‍රතිලෝම R ට R වල වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි. ඒතර අපිට මේක වෙනම ලියුව හැකි I ඩෙල්ටා L sin θ කියන එකට අනුලෝම සමානුපාතිකයි සහ R වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි. හරි. මෙහෙම ලියුව හැකි. එතකොට මෙන්න මේක. එතකොට මේ සමානුපාතික ලකුණු අයින් කරන්න අපි නියතයක් ගන්නවා. ඩෙල්ටා B සමානයි mu බෙදීම mu. හරි. mu බෙදීම 4යි π කියන නියතය තමයි ගන්න. හරි. mu බෙදීම 4යි π කියන නියතය වරක් I ඩෙල්ටා L sin θ බෙදීම R වර්ගය. එතකොට මේක තමයි බයෝසාවා නියමය කියලා කියන්නේ. බයෝසාවා නියමයේ සමීකරණය වෙන්නේ මෙන්න මේ සමීකරණය. ඩෙල්ටා B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය සමානයි mu බෙදීම 4යි π කියන නියතේ වාරක් I ඩෙල්ටා L sin θ බෙදීම R වර්ගය තමයි බයෝසාවා නියමයේ සමීකරණය. ඒකට මේ සමීකරණය පාවිච්චි කරලා අපිට හොයන්න පුළුවන් මේ එක් ලක්ෂවල තියෙන චුම්බක ශ්‍රාව ඝනත්වයේ B හොයන්න පුළුවන්. අපි ඒක හොයන්නේ කියලා කොහොමද කියලා ඉදිරියේදී කතා කරමු. අපි ඊළඟට බලමු මේ වෘත්තාකාර කම්බි පුඩුවක ධාරාවක් රැගෙන යන වෘත්තාකාර කම්බි පුඩුවක කේන්ද්‍රය මත චුම්බක ශ්‍රාව ඝනත්වය කොහොමද මේ බයෝස්වාට් නියමයේ සමීකරණය භාවිතා කරලා ගණනය කරන්න කියලා. ඒකනේ මේ විදිහට මම සලකනවා වෘත්තාකාර කම්බි පුඩුවක් කේන්ද්‍රය C කියලා ගන්නවා. ඒ වගේම මේ වෘත්තාකාර කම්බි පුඩුවේ අරේ ගන්නවා R කියලා. එතකොට රැගෙන යන ධාරාවම සලකනවා I කියලා. එතකොට මෙන්න මේ වෘත්තාකාර කම්බි පුඩුවේ ඊටාම කුඩා ලක්ෂයක් කුඩා දිගක් ඩෙල්ටා L කියලා
අන්තු මාත්‍රයක දිගක් මම සලකනවා. අන්තු මාත්‍රයක දිගක් මම සලකනවා. හරි. එතකොට මේ ඩෙල්ටා L කියන දිග සහ මෙන්න මේ කියන කේන්ද්‍රය අතර කෝණය වෙන්නේ අංශක 90. එතකොට මෙතන ධාරාව රැගෙන යන දිශාව මම සලකවුත් එහෙම මේ වෘත්තයේ ස්පර්ශකයක් අඳිනවා මෙහෙම. ධාරාව රැගෙන යන දිශාව I. එතකොට ධාරාව රැගෙන යන දිශාව සහ කේන්ද්‍රය අතර මෙතන කෝණය එන්නේ අංශක 90යි කියලා. පැහැදිලිනේ? අංශක 90යි. ස්පර්ශකයකට කේන්ද්‍රය හරහා අඳින රේඛාව අංශක 90යි. එතකොට අංශක 90යි. හරි. එතකොට මෙතන θ එන්නේ අංශක 90යි කියලා. හරි. දිග ඩෙල්ටා L මෙතන දුර R. එතකොට අපි බැලුවොත් එහෙම මෙන්න මේ ඩෙල්ටා L මගින් කේන්ද්‍රය මත ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය මම ඩෙල්ටා B කියලා ගන්නවා. එතකොට ඒකට මම බයෝස්වාර් නියමයේ දැම්මොත් එහෙම ඩෙල්ටා B සමානයි mu බෙදීම 4යි y වාරයක් ඩෙල්ටා L I ඩෙල්ටා L sin θ බෙදීම r වර්ගය. ඕකනේ සමීකරණය. එතකොට මෙතන ඩෙල්ටා B1 කියලා මම ගන්නවා. මෙතන ඇති මේ ඩෙල්ටා L1 කියලා ගන්න මේ දුර ඩෙල්ටා L1 මගින් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය ඩෙල්ටා B1 කියලා ගන්නවා. එතකොට ඩෙල්ටා B1 සමාන වෙනවා mu බෙදීම 4යි π වාරයක් ධාරාව I ඩෙල්ටා L1 sin θ කියන්නේ sin 90යි. sin 90 කියන්නේ කෙලින්ම අපිට 1යි කියලා අදහස් ගන්න පුළුවන්. sin 90 කියන්නේ 1යි බෙදීම r වර්ගය. එතකොට මේක තවදුරටත් සුළු කරොත් එහෙම mu බෙදීම 4යි π වාරයක් I මෙතන මම sin 90 කියන්නේ 1යි කියලා අදහස් කරන දොරයි ඩෙල්ටා L1 බෙදීම r වර්ගය. මෙතන 1යි sin 90. හරි. එතකොට මේක තමයි මේ ඩෙල්ටා L1 මගින් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය. එතකොට මේ සම්පූර්ණ වෘත්තාකාර පුඩුව මගින් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ මේ විදිහට අපි ඩෙල්ටා L ඩෙල්ටා L1 ඩෙල්ටා L2 එහෙම එකේ පොඩි පොඩි කොටස් වලට කැඩුවොත් එහෙම මේ සම්පූර්ණ වෘත්තයේම ඒ එක් එක් කොටස් මගින් ඇති කරන වෙන වෙනම ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වවල එකතුව තමයි මේ සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ මේ වෘත්තාකාර පුඩුවේ කේන්ද්‍රය මත. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් සම්පූර්ණ මේ චුම්බක ශ්‍රාව ඝනත්වය මම ගත්තොත් එහෙම මෙතන B කියලා B මේ පුඩුව මත කේන්ද්‍රය මත ඇති කරන B සමාන වෙනවා mu බෙදීම 4යි π වාරයක් ධාරාව I. එතකොට මෙතන ඩෙල්ටා L1 එකතු කිරීම ඩෙල්ටා L2 එහෙම එකතු කළා මේ කුඩා කොටස් ඔක්කොගේම එකතුව. හරි. එකතුව බෙදීම r වර්ගය. හරි. එතකොට මට ලියුව හැකි මෙතන B සමානයි mu බෙදීම 4යි π වාරයක් I. එතකොට මේ ඩෙල්ටා L ඩෙල්ටා L1 2 3 කියලා හැම එකතු කරලා ඔක්කොගේම දිග වෙන්නේ මොකද්ද කීයද 2π r නේ. එතකොට පොඩි පොඩි කැටස් වල එක්කමගේම එකතුව වෙන්නේ දිගේ එකතුව වෙන්නේ මෙතන 2π r. එතකොට මට මේ කෙලින් මෙතන ලියවයි 2π r කියලා. 2π r බෙදීම r වර්ගය. හරි. එතකොට මෙතන r එකකට r එකක් කැපෙනවා. මෙතනට දෙකට දෙකක් කැපෙනවා. දෙකක් ඉතුරු වෙනවා πට π කැපෙන. එතකොට මට කෙලින්ම ලියව හැකි b සමානයි mu බෙදීම මෙතන 2යි මෙතන r එතන mu මෙතන I එතන mu I බෙදීම 2යි r. එතකොට පැහැදිලි මේක තමයි මෙතන කේන්ද්‍රය මත ඇති කරන සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය වෙන්නේ. හරි. I කියලා ධාරාව රැගෙන යන වෘතයක වෘත්තාකාර පුඩුවක කේන්ද්‍රය මත ඇති කරන සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය වෙන්නේ B කියලා ගත්තොත් mu I බෙදීම 2යි r. එතකොට මේ mu කියන අගය අපි රිත්තකයක පාරගම්මිතාවය කියලා සලකවුවොත් එහෙම මේ mu කියන්නේ චුම්බකයේ අදාළ මේ මාධ්‍ය පාරගම්මිතාවය. එතකොට මෙතන රිත්තකයක පාරගම්මිතාවය කියලා සලකවුවොත් මෙතන අපි mu වෙනකොට mu not කියලා ගියක් තමයි පාවිච්චි කරන්නේ. හරි. එතන mu වල නැත්නම් mu not වල අගය මම ඉදිරියේදී ගණන් හදලා දෙන්න. mu not I බෙදීම 2යි r කියලා තමයි. එතකොට මෙතන අගය එන්නේ. හරි. එතකොට සම්පූර්ණ වෘත්තයක සලකවුවොත් තමයි එන්නේ B සමානයි mu not I බෙදීම 2r එහෙම නැත්නම් 2r කියලා. එතකොට අපි මෙතනදී අර්ධ වෘත්තයක ගත්තොත් එහෙම එන්නේ අපිට කෙලින්ම මේක ලියන්න පුළුවන් B සමානයි මේ විදිහ අර්ධ වෘත්තාකාර පුඩුවක සලකවුවොත් එහෙම
මෙහෙම ධාරාවක් I කියලා ධාරාව රැගෙන යන අර්ධ වෘත්තාකාර පුඩුවක කේන්ද්‍රය මත ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය B කියලා සලකවුවොත් එහෙනම් B සමානයි මෙන්න මේ අගය mu බෙදීම mu not I බෙදීම 2යි R කියන එක අර්ධයන් නිසා අපි කෙලින්ම භාගයෙන් වැඩි කරනවා. හරි භාගයෙන් වැඩි කරනවා. එතකොට 4න් 1 සලකවුවොත් එහෙම මෙන්න මේ වගේ 4න් 1 සලකවුවොත් එහෙම හරි කේන්ද්‍රය මත ඇති කරන. එතකොට අපිට කිව්ව හැකි B සමානයි කෙලින්ම මේ අගේ 4න් 1යි. mu not I බෙදීම 2යි R ගුණ කිරීම 4න් 1. ඒ වගේම යම්කිසි θ කෝණයක් සලකවුවා මෙන්න මේ විදිහට. θ කෝණය මෙන්න මේ θ කෝණයක් උත්ත ඡාප කොටසක සලකවුවොත් එහෙම ඡාප කොටස සම්බන්ධයෙන් ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය B කියලා සලකවුවොත් එහෙම එතකොට ලිව්ව හැකි B සමානයි මෙන්න මේ අගේ mu not I බෙදීම 2යි R කියන එක වැඩි කරනවා. හරි 360න් අංශක 360නේ සම්පූර්ණ අගේ 360න් මෙන්න මේ θ කියන අගේ. හරි පැහැදිලිනේ ඒ විදිහට අපිට ගණනය කරන්න පුළුවන්. හරි ඒ වගේ අපි දැන් සලකවි වෘත්තාකාර පුඩුවනේ. ඒ වගේම තමයි මේ විදිහට ඍජු කම්බියක් සලකවුවොත් කෙලින්ම ධාරාව රැගෙන යන ඍජු කම්බියක් සලකවුවොත් ඒ කම්බියක මේ කම්බියට ලම්බකව P කියන ලක්ෂයේදී චුම්බක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය සලකවුවොත් එහෙම චුම්බක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය සලකවුවොත් එහෙම B කියලා සලකවුවොත් එහෙම අපිට ඒක කෙලින්ම ලියන්න පුළුවන්. B සමානයි mu not I මේ දුර R කියලා ගත්තොත් බෙදීම 2pi R කියලා. mu not I බෙදීම 2pi R කියලා සලකන්න පුළුවන්. මේකේ ගණනය කිරීම වැදගත් වෙන්නේ නැහැ. ගණනය කිරීම ටිකක් දුරට යනවා. ඒක නිසා ගණනය කිරීම වැදගත් වෙන්නේ නැහැ. මේක මතක තියාගන්න. B සමානයි mu not I බෙදීම 2pi R. එතකොට වෘත්තයක් සලකවුවොත් එහෙම වෘත්තයේ තියෙන්නේ B සමානයි mu not I බෙදීම 2යි R. වෘත්තයේදී 2pi R සම්බන්ධ වෙන්නේ නැහැ. මෙතනදී 2pi R කියන එක සම්බන්ධ වෙනවා. හරි. වෘත්තීය සමීකරණය වෙන්නේ මේක. ඍජු කම්බියක සමීකරණය වෙන්නේ B සමානයි mu not I බෙදීම 2pi R. එතකොට මම උදාහරණ කිහිපයක් සලකන්නම්. උදාහරණ කිහිපයක අපි B ගණනය කරලා බලමු. මම මේ විදිහට පුඩුවක් සලකනවා. මේ විදිහට ධාරාවක් අරගෙන යන. මෙන්න මෙහෙම දෙයක්. දැන් අර්ධ වෘත්තාකාර කොටසක්. හරි. ඒ වගේම මෙන්න මේ වගේ හැඩයක්. එතකොට මේකත් අර්ධ වෘත්තාකාර කොටසක්. මේ අර්ධ වෘත්තාකාර කොටසේ අරේ මම ගන්නවා මෙතන මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ අරේ R2 කියලා. මෙතන අරේ ගන්නවා R1 කියලා. හරි අර්ධ වෘත්තාකාර කොටසක්. ඒතර මෙතන I කියලා ධාරාවක් යනවා. මේ යන ධාරාව මේ පුඩුව ඔස්සේ මෙහෙම I කියන ධාරාව ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න මේ විදිහට මේ පැත්තට යනවා. හරි. එතකොට මෙන්න මේ ඍජු කොටස පිහිටන්නේ මෙන්න මේ කේන්ද්‍රයේ හරහා. කේන්ද්‍රය හරහා තමයි පිහිටන්නේ. මේ ඍජු කොටස පිහිටන්නේ කේන්ද්‍රය හරහා. හරි. එතකොට මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම කාරණේ තමයි යම්කිසි මෙන්න මේ කම්බියක් එහෙම නැත්නම් සන්නායකයක් මෙන්න මේ විදිහට කේන්ද්‍රය හරහා යනවා නම් කේන්ද්‍රය හරහා පිහිටනවා නම් ඒ සන්නායකයේ මගින් ඒ කේන්ද්‍රය මත චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවයක් ඇති කරන්නේ නැහැ. හරි. මේ කේන්ද්‍රය හරහානේ යන්නේ. කේන්ද්‍රය හරහා මෙන්න මේ කියන සන්නායකයේ එහෙම නැත්නම් මේ ධාරාව ගලනවා නම් කේන්ද්‍රය හරහා කියන දිශාවක් ඔස්සේ ධාරාව ගලනවා නම් ඒ ධාරාව මගින් චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්නේ නැහැ මේ කේන්ද්‍රය මත. එතකොට මේ ධාරාව මගින් කියන්නේ මෙන්න මේ කොටස මගින් සහ මෙන්න මේ කියන කොටස සහ මේ කියන කොටස මගින් මෙන්න මේ කියන කේන්ද්‍රය C කියන කේන්ද්‍රය මත චුම්බක ශ්‍රාවක ඝනත්වයක් නිර්මාණය කරන්නේ නැහැ. එතකොට අපි අනිත් කොටස් තමයි එතනදී සලකන්නේ. එතකොට අපි බැලුවොත් එහෙනම් මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස මගින් ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය මම B1 කියලා ගන්නවා. මේ අර්ධ වෘත්තාකාර කොටස මගින් ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය B2 කියලා ගන්නවා. එතකොට ධාරාව යන්නේ මේ අතට චුම්බක ශ්‍රාවක ඝනත්වය ඇති කරන්නේ කේන්ද්‍රය මත තලය තුලට. ඒ කියන්නේ මෙහෙම තලය තුලට මෙහෙම තමයි ඇති කරන්නේ. ඒ වගේම තමයි මේකේ ධාරාව ගන්න මේ අතට. එතකොට මේකෙමදිමුත් ඇති කරන්නේ මෙහෙම තලය තුලට. හරි. එතකොට තලය තුලට ඇති කරන්නේ. එතකොට මම ගන්නවා B1 කියන්නේ මේ අර්ධ වෘත්තාකාර කොටස මගින් ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය. ලිව්වහගේ B1 අපි දන්නවා අර්ධ වෘත්තාකාර කොටසක ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය කියන්නේ mu not I බෙදීම 2යි R කියන අගෙන් අර්ධ වෘත්තාකාර කොටස නිසා භාගයයි. එතකොට ගන්න පුළුවන් mu not ධාරාව I බෙදීම 2යි අරේ R1
වැඩි කිරීම භාගයයි. එතකොට ඒක සුළු කර හැකි mu not i බෙදීම 4r1 කියලා මම එක කියලා ගන්නවා. හරි ඒක b1. එතකොට b2 කියන්නේ මෙන්න මේ අර්ධවෘත්තාකාර පුඩු මම එතන චුම්බක ශ්‍රාව ගණත්තේ. එතකොට මේ b2 කියලා ගන්නවා. b2 සමාන වෙනවා ඒත් මේ විදිහමයි mu not ධාරාවයි බෙදීම අරය 2යි r2 කියන එකෙන් භාගයක් සමානයි mu not i බෙදීම 4යි r2. එතකොට 2 b2. එතකොට සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ මෙතන එකම දිශාවට නිසා b1 සහ b2 කියන දෙකම ඇති වෙන්නේ එකම දිශාවට නිසා b1 සහ b2 වල එකතුවට. හරි. සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ b1 ධන b2. හරි. බැරි වෙලාවත් මේ චුම්බක ශ්‍රාව ඝනත්වය තලෙන් එළියට ඇවිල්ලා තියෙනවා නම් උඩ මේ දෙකේ වෙනස තමයි සලකන්න ඕනේ. මොකද චුම්බක ශ්‍රාව ඝනත්වය කියන්නේ දෛසිකයක් නිසා. හරි. එතකොට එකතු කර හැකි අපිට b1 කියලා කියන්නේ mu not i බෙදීම 4යි r1 එකතු කිරීම mu not i බෙදීම 4යි r2. හරි. මේක තමයි සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ. එතකොට මම තව උදාහරණයක් අරගෙන සලකන්නම්. මේ විදිහට මෙන්න මේ විදිහට ධාරාව රැගෙන යන පුඩුවක් මෙහෙම i කියලා ධාරාවක් රැගෙන යනවා. ඊට පස්සේ මේ ධාරාව දෙකට බෙදිලා මේ පැත්තට i1 කියලා ධාරාවකුත් මේ පැත්තට i2 කියලා ධාරාවකුත් රැගෙන යනවා. එතන පිට වෙනවා මෙතන i කියලා ධාරාවක්. හරි. එතකොට මෙන්න මේ ධාරාව මගින් මේක යොමු වෙලා තියෙන්නේ කේන්ද්‍රය හරහා. හරි. අපිට හොයන්නේ දැන් කේන්ද්‍රය හරහා තියෙන චුම්බක ශ්‍රාව ඝනත්වය b තමයි හොයන්න යන්නේ. එතකොට මේ ධාරාව මගින් චුම්බක ශ්‍රාව ඝනත්වයක් ඇති වෙන්නේ නැහැ කේන්ද්‍රය හරහා යන නිසා. මේක මතිමුත් ඇති වෙන්නේ නැහැ කේන්ද්‍රය හරහා යන නිසා. එතකොට මේ කොටස් දෙක මගින් තමයි ඇති වෙන්නේ ධාරාවක්. හරි. ධාරාවනේ චුම්බක ශ්‍රාව ඝනත්වය මේ කේන්ද්‍රය මත. එතකොට මම මේ කොටසෙන් ගත්තොත් මේ i1 කියන කොටසෙන් අර්ධවෘත්තාකාර කොටසන්නේ. මෙන්න මේ කොටස විතරයි. හරි. එතකොට සලකවුවොත් එහෙම ඒක ඇති වෙන්නේ මෙහෙම බැලුවොත් එහෙම දකුණන් නිමේ දාලා කේන්ද්‍රය මත ඇති වෙන්නේ තලයේ දෙසට. හරි. ඒ වගේ මේක බැලුවොත් එහෙම නේ මෙහෙම බැලුවොත් එහෙම ඉවතර තලයේ ඉවතර. එකිනෙකට විරුද්ධ දිශාවට. එතකොට අපිට මේ දෙකේ වෙනස තමයි ගන්න ඕනේ සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වය ගත්තී. එතකොට අපි බැලුවොත් එහෙම b1 කියලා ගන්නවා. මම i1 එකකින් ඇති වෙන එක it වලින් ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය b2 ගන්නවා. b1 සහ b2 වල වෙනස තමයි b ට සමාන වෙන්නේ. එතකොට b1 ගත්තොත් එහෙම b1 සමානයි mu not ධාරාව i1 බෙදීම 2යි අරේ මං r කියලා ගන්නවා. r වල භාගයන් නිසා භාගයක්. හරි. එතකොට b2 සමානයි ඒකත් ගන්න පුළුවන් mu not i2 බෙදීම 2යි r වල භාගයන් නිසා භාගයක්. හරි. එතකොට මේක b වෙන්නේ සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ b1 සහ b2 අතර වෙනස. b1 අඩු කිරීම b2. b1 අඩු කිරීම b2. එහෙම නැත්නම් b2 අඩු කිරීම b1. කොහොම වුණත් හරි. හරි. අතර ගන්න පුළුවන් මෙතන mu not i බෙදීම මෙතන 4යි r නේ. 4යි r අඩු කිරීම මෙතන mu not i බෙදීම මෙතන i1 මෙතන i2 බෙදීම 4යි r. හරි. ඕක තමයි සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ මේ කේන්ද්‍රේ. හරි. පැහැදිලිද? එතකොට අද වීඩියෝ එකට මේ ප්‍රමාණවත් කියලා හිතෙනවා. එතකොට අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරා චුම්බකයක් කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම චුම්බක ශ්‍රාවය කියන්නේ මොකද්ද? චුම්බක ශ්‍රාවය කියන්නේ මොකද්ද? ඒ වගේම චුම්බක ශ්‍රාව චුම්බක බල රේඛා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපි කතා කරා. ඒ වගේම ධාරාවක් රැගෙන යන පුඩුවක් අවට තියෙන චුම්බක බල රේඛා ව්‍යාප්තිය, ඒ වගේම චුම්බකයක් අවට තියෙන චුම්බක බල රේඛා ව්‍යාප්තිය, ඒ වගේම මේ ධාරාවක් අවට චුම්බක ශ්‍රාව ඝනත්වය විචලනය වෙන්නේ කොහොමද සහ ධාරාවක් අවට චුම්බක ශ්‍රාව ඝනත්වය ගණනය කරන්නේ බයෝසානීමේ භාවිතා කරලා ගණනය කරන්නේ කොහොමද කියලා අපි අද අවබෝධයක් ලබා ගත්තා. ඉතින් තා ඊළඟ වීඩියෝ එකේදී තවදුරටත් චුම්බක ශාස්ත්‍ර පාඩම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ කතා කරපු කොටසට අදාළ ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒවා තාමත් අපේ සයන්ස් ෆෝ ටෙක්නොලොජි ගෲප් එකට සම්බන්ධ වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහලා ජොයින් වෙන්න පුළුවන් ටෙලිග්‍රෑම් ගෲප් එක. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ YouHub YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මේ පහළ තියෙන subscribe button එක click කරලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යෙන් bell icon එක click කරලා තියාගන්න. එහෙම වුණොත් අලුතෙන් මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට
නොටිෆිකේෂන් එකක් විදිහට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම කතා කරනවා චුම්බක ශාස්ත්‍ර පාඩමේ ඉතිරි කොටස. ඊළඟ වීඩියෝ එක හෝ වීඩියෝ කිහිපෙදී. ඉතින් ඒ වීඩියෝ එකේදී හම්බ වෙන තුරු හැමෝටම සුබ දවසක්.